ආයුබෝවන්. ගෙවි යන දිනේ පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන. මම උත්පලා රත්නායක. මුලින්ම අද දවසේ සිරස්තල. සුපිරි වෙළඳසැල් ගැන ජනපතිගේ තක්සේරුව. අර පොළට ගෙනල්ලා විකුණන එළවලු අම්මා දැන් උඩ බලාගෙන ඉන්න ඕන. ඒකින්ද මේ පලා විකුණන මිනිස්සුන්ට දැන් පලා විකුණ ගන්න බෑ. මොකද ඒකත් අර කට්ටිය අරගෙන. ගෑස් මිල රුපියල් 700කින් ඉහළ නැංවීමට ඉල්ලීමක්. සියලු අනවසර සරණාගතයින්ට ඕස්ට්‍රේලියාව දොර වසයි. අඟහරු මත ජීවයේ තිබූ බවට නවතම සොයා ගැනීමක්. සීමාවකින් තොරව විවෘත වන සුපිරි වෙළඳසැල් හේතුවෙන් ගමේ සුළු වෙළෙන්දා දැඩි අසාධාරණයකට ලක්ව ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සුපිරි වෙළඳසැල් නියාමනයට විධිමත් ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. අර පොළට ගෙනල්ලා විකුණන එළවලු අම්මා දැන් උඩ බලාගෙන ඉන්න ඕන. පලා විකුණන මිනිස්සුන්ට දැන් පලා විකුණ ගන්න බෑ. මොකද ඒකත් අර කට්ටිය අරගෙන. ගොවියට විතරක් නෙමෙයි සුළු නිෂ්පාදකයන්ට කාර්මිකයින්ට දැන් වෙළඳ පොලක් නැති වෙලා අර කෝපි කඩ වැහිලා. දැන් ওই සුපර් මාකට් එකක්වත් ඒ කට්ටියගේ ඒවා බාර ගන්න නැහැ. බාර ගන්න කොන්දේසි දානවා අඩු ගානේ 50000ක් සපයන්න ඕන ගිහිල්ලා ඩිලිවර් කරන්න ඕන. හැම ගමකම අරිනවා. මං හිතනවා මේක පාලනයක් කිරීම සඳහා අවශ්‍ය නීති සකස් කරන්න වෙයි. මොකද ඒ පොඩි වෙළෙන්දාට මේ අවස්ථාව තියෙන්න ඕන. කෘෂිකර්ම අමාත්‍යාංශයට බඳවාගත් උපාධිධාරීන් උතුරු පළාතේ සේවයේ නියුක්ත කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙලෙසින්. උපාධිධාරීනුත් අපි සම්පූර්ණ කරලා තිනවා. හැබැයි මේ වවුනියාව වගේ පළාත් වලට යන්න පිරිස මදි. මේ අපේ යවන්න. එහෙමයි දැන් අපි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කතා කරලා භාෂාව පිළිබඳ යම්කිසි අවබෝධයක් ඇති කරලා රාජ්‍ය සේවයේ කියන්නේ හැමතැනම එකට යන්න ඕනේ. දැන් ඉස්සර සිංහල කට්ටිය හිටියා දෙමළ කට්ටිය මෙහි හිටියා. මේක මිශ්‍රණයක් වෙන්න ඕනේ. නැත්නම් ඉතින් අර ප්‍රභාකරන් කරා වගේ. ඇයි සිංහල කට්ටිය ඔක්කොම එළියට දාලා. එහෙම විතරක් කරන්න බෑ. ඒක ජනවාර්ගික කණ්ඩායමකට. ලංකාව පොදුයි. ඉතින් ඒකින්ද මේ ගන්න නිලධාරීන් අඩු තැන් වලට යවලා ඒ තැන් වල ඒ කටයුත්ත ඉටු කරන්න. මේක ඒකීය රටක් නේ. ගම්පහ ප්‍රදේශයේ කෘෂිකාර්මික සංවර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා ගම්පහ අපනයන භෝග වගා ව්‍යාපෘති වල ප්‍රගතිය ඉහළ මට්ටමක. ඒක ප්ලාන් කරපු එකක්ද? ඒකේ මාතරක් තියෙනවා ඒ තත්ත්වේ. ඒකේ නම ගහලා නැහැ. ගම්පහ විතරයි කියලා තියෙන්නේ. ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700කින් පමණ ඉහළ නැංවීමට ලාබ් සමාගම ඉල්ලීමක් කර තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ එම ඉල්ලීම සලකා බලන්නේ ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් විමසා බලන කමිටුවක් මගින් බවයි. දවසේ පුවත. පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලිපියක් යොමු කරමින් ලාබ් සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීමට අවසර ඉල්ලා ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රුමි මාර්ෂුක් මහතා සඳහන් කළා. සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගෑස් මිල තීරණය කිරීම පිළිබඳ කමිටුව මගින් එම ඉල්ලීම පිළිබඳ සලකා බලා නිසි ක්‍රියාමාර්ග ගනු ඇති බවයි. පාරිභෝගික සේවා අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව රුපියල් 700කින් පමණ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලාබ් සමාගම යොමු කළ ලිපියෙන් අවසර ඉල්ලා තිබෙනවා. මෙම ඉල්ලීම පිළිබඳ ලාබ් සමාගමෙන් අප විමසීමක් කළා. ලාබ් සමාගමේ සභාපති WKH වැගපිටිය මහතා සඳහන් කළේ මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් ඔවුන් විසින් ඉල්ලීමක් සිදු කරනු මැති බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ මාස 2කට වරක් පාරිභෝගික සේවා අධිකාරියට වාර්තාවක් සපයන බවයි. එම වාර්තාවට ලෝක වෙළඳපොලේ ගෑස් මිල පසුගිය මාස 2 තුළ අලෙවි කළ සිලින්ඩර් ප්‍රමාණය ඇතුළු ගෑස් මිල තීරණය කරන මිල සූත්‍රයට අදාළ කරුණු ඇතුළත් අතර එහි අඩංගු කරුණු සලකා බැලීම පාරිභෝගික සේවා අධිකාරිය සතු බවත් ඔහු සඳහන් කළා. පවතින තත්ත්වයන් මත ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළා. අවසන් වරට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය වූයේ පසුගිය ජනවාරි 5 වෙනිදායි. එහිදී රුපියල් 150කින් ඉහළ ගිය කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක වර්තමාන මිල රුපියල් 2396ක්. එම මිල ඉහළ දැමීමේදී මෙරට ක්‍රියාත්මක ගෑස් සමාගම් දෙක අතරින් ලිට්‍රෝ සමාගම රුපියල් 300ක්ද ලාබ් සමාගම රුපියල් 517කද වැඩිවීමක් පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා සිටියා. 2010 වසර දක්වා වරින් වර ගෑස් ආනයනයේදී බදු අය කළද 2011 වසරේ සිට ගෑස් ආනයනයේදී කිසිදු බද්දක් අය කෙරෙන්නේ නැහැ.
දවසේ පුවත. ජනතාවගේ බදුබර ඉහළ නංවන ආණ්ඩුව ජේම්ස් පැකර් නම් කැසිනෝ ව්‍යාපාරිකයාට වසර 10ක බදු සහන ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේ අදාළ රෙගුලාසි පරාජය කිරීමට සියලු ජනතාවාදී මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී නැගී සිටිය යුතු බවයි. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් අංක 1819 ඇලයිරක් 29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම බදු සහනයන්ට අදාළ නිවේදනය ඊයේ නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකර ක්‍රියාත්මක කෙරෙන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ සීමා සහිත ලේක් ලෙෂර් හෝල්ඩිං සමාගම 2013 ජූනි මාස 7 වනදා ගිවිසුමකට එළඹුණු බව දන්වා සිටින බවයි. මෙම ක්‍රමෝපාය ව්‍යාපෘතිය කාමර 400කින් යුත් සුඛෝපභෝගී හෝටලයක් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ පහසුකම් ඇතුළු තවත් අංග රැසකින් සමන්විත වන බවද එහි දැක්වෙනවා. ව්‍යාපෘතිය සඳහා බදු නිදහස් කාලය ලෙස වසර 10ක් දක්වා ඇති අතර එම කාල සීමාව ආරම්භ වන්නේ ව්‍යාපෘති සමාගම ලාභ උපයන මුල් වසරේ සිට හෝ වාණිජමය කටයුතු ආරම්භ වසර 3කින් පසුවයි. අද පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා. කැසිනෝ වාදී ආණ්ඩුව ඊයේ රෑ 12ට ජේම්ස් පැකර්ගේ කැසිනෝ එකට බදු අවුරුදු 10කට සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. මේ ගැසට් එකත් එක්ක ලංකාව ගිනස් වාර්තාවක් තියලා තියෙනවා. ලෝකේ ප්‍රථම රට කැසිනෝ ව්‍යාපාරිකයන්ට බදු නිදහස් කරන රට හැටියට. ජෝන් කීල් සමාගම එකක වෙනවා නම් කැසිනෝ එකක් ඔවුන් දැම්මොත් ඒකට බදු ගෙවන්න. ඇයි එහෙමනම් මේ පැකර්ට විතරක් මේ බදු සහනය දෙන්නේ? අපි මේ පනත පාර්ලිමේන්තුවේ පාස් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඕක ගැසට් කරලි වල හැකික්මනින් අපි පාර්ලිමේන්තුවේ ටේබල් කරන්න ඕන. මිශ්‍ර ආයෝජන ව්‍යාපෘති වලට ලංකාවට ගෙනෙන විදේශ විනිමය ආශ්‍රිතව හදාගෙන තියෙනවා අපි ෆෝමැට් එකේ ෆෝමැට් එකෙන් දෙන බදු සහන දෙන්නේ. මේ ආයෝජනය කරන සමාගමේ එක කොටස් හිමියෙක් වශයෙන් ඉන්නවා මේ ජේම්ස් පැකර්. ඉතින් ජේම්ස් පැකර් පන්සලකට ගියත් කැසිනෝ ගහන්න යනවා කියලා මම කියන්නේ ඔය වගේ වැඩක් නෙවෙයි කතාව. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට එක්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හිරු ටීවී නාලිකාව ඔස්සේ විකාශය වන බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින්. බලය දේශපාලනමය සංවාද වැඩසටහනේ ඊයේ දිනේ තේමාව බවට පත්ව තිබුණේ ජීවන වියදම ඉහළ යාම සහ භාණ්ඩ මිලයි. එහිදී ඉදිරි වයඹ පළාත් සභා මැතිවරණය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළා. මේ ආණ්ඩුව යන විදිය හරි නෑ. ඔබතුමා දන්නවා. ඔබතුමාලගේ ජ්‍යෙෂ්ඨයෝ කී දෙනෙක් කතා කරනවද? ඒක බයිනවද? හතර දෙනෙක් මේ පළාත් සභාවට අපිට එනවා කියලා දන්නවද ඔබතුමා? බොහොම හොඳයි. හතර දෙනෙක් මෙහෙමනේ එමතුමා ලෙඩා මරුණත් කමන්නේ බඩ සුද්ධ වෙලා. දැන් කමන්නේ යනවා නම් ගිය දෙන්. ජයසේකර මහත්තයා යනවා නම් ඔබතුමා ඔට්ටුවක් දාන මත යනවාමයි කියලා. එමතුමා ඔබතුමා නිකන් දයාසිරි යනවා. මෙයා යනවා. මම වගකීමකින් කියනවා. ඔබතුමාලා ප්‍රශ්න ගැන කතා කරන්නේ. මිනිසුන් විදිහට බඩු මිල ගැන කතා කරන්නේ. එතුමා අහනවා වයඹ ඡන්දය අපි කොහොමද කරන්නේ කියලා. මං කිව්වා වයඹ ඡන්දය කොහොමද කරන්නේ? වයඹ සින්දු කියන අලියටත් ඉන්න දෙන්නේ නැහැ යුරෝප් එකේ. දැන් ඌව පළාත් සභාව තිබ්බනම් තමුන්නාසෙත් අපිත් එක්ක එනවා. මොකද මම දන්නවා තමුන්නාසෙ අපිට බොහොම ආදරය කරන කෙනෙක්. කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ආණ්ඩුව සමග එක්වන්නේදැයි විමසීමේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ පළ කළේ මෙවන් අදහසක්. කොහාටද සින්දු කියන්නේ? නැත්නම් කවුද කිව්වේ එනවයි කියලා? දැන් මේ එනවයි කියන උපකල්පනය තුලනේ. ඉතින් එහෙම කතා කරන්න අමාරුයිනේ මට උත්තර දෙන්නේ කොහොමද? එනවා නම් කියලා කියන්න අමාරුයි. මේ අතර අද පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය සාකච්ඡාවේදීද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පිළිබඳ මාධ්‍යවේදියෙකු විමසීමක් කළා. මේ දේවල් මේ ගොඩක් ප්‍රචාරයක් වෙනවා දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඉදිරියේදී ආණ්ඩුව නියෝජනය කරන්න යනවා. හොව් එතුමා විතරක් නෙමෙයි මමත් ආණ්ඩුව නියෝජනය කරනවා. ඉදිරියේදී අපේ ආණ්ඩුව අපි දෙන්නම නියෝජනය කරනවා. කිසි අඩුවක් නැහැ. නැතු අපි හැමදාම විපක්ෂ නියෝජනය කරන්නේ නැහනේ. හෙට අනිත් වෙනකොට අපේ ආණ්ඩුව අපි නියෝජනය කරනවා. බොහොම ස්තුතියි. UNP මේ දවස්වල ලාහට ගෙම්බ එකතු කරනවා වගේ මොනවද එකතු කරන්නේ? ඒ මොනවද කියලා දැනගනිමු. රට වට කර බැන්දත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්.
පළාත් සභා දැන් මැතිවරණ තියන්න අපි තීරණය කරලා තියෙනවා. දැන් ඒ කාලේ අපිට කිව්වා පුළුවන් නම් උතුර තියලා පෙන්නන්න කියලා. දැන් උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසේ තියෙනවා. දැන් කියනවා මේක ඉන්දියාවට ඕනෑවට වෙන්නේ නැති මේක තියන්න. ඉන්දියාවට අනුව තමයි ඇත්තටම මේ පළාත් සභා මැතිවරණයේ සැප්තැම්බර් මාසේ තියන්නේ. මේ ආණ්ඩුව මුළුමනින්ම ඉන්දියාවේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන්නේ. එකමුතු වෙලා කටයුතු කරනකොට මේ පුංචි රටට ඕන හැටියට හිතුවක්කාරව වැඩ කරන්න බෑ. එහෙම ඉඩ දෙන්න පුළුවන්ද කියලා කිසිම වග විභාගකින් තොරව අද මේවට ඉඩ දීලා තියෙනවා. අපේ දේශපාලකයෝ පුදි ඇමතිවරු ඒ විදිහට කටයුතු කරනකොට ප්‍රාදේශීය සභාවල ඉන්න සභාපතිවරු බිඳුවටම පිරියලා තියෙනවා. ස්ත්‍රී දූෂණයක් තියනවා නම් එතනට අහුවෙන්නේ ප්‍රාදේශ සභාවේ සභාපති. අල්ලස් ගත්තොත් එතනට අහුවෙන්නේ ප්‍රාදේශ සභාවේ සභාපති. බාල අපරාධයක් නම් ඒකේ ප්‍රාදේශ සභාවේ සභාපති. ලැජ්ජ වෙන්න ඕනේ. පක්ෂ ලේකම්වරයා විදියට මගෙන් අහන දේවල් වලට මට උත්තර දෙන්න බැරුව යනවා. මේ සෙල්ලම් මේ විදියට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. පළාත් පාලන ශාස්ත්‍රයේ අද බරපතල ලෙස අපකීර්තියට පත් වෙලා තිබෙනවා. හොඳම දේ තමයි සභාපතිගෙන් සභාපතිට අල්ලස් ගන්න උන් ඉන්නේ මේ පක්ෂේ. මෙහෙම පක්ෂයක් තමයි අද පොදු ජන එක්සත් පෙරමුණ කියන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මම පහුගියදා එක්සත් ජාතික පක්ෂය ඇහලා බැලුවා කොහොමද මැතිවරණය කියලා. දැන් ලාහට ගෙම්බුවෙක් අහු කරන්නා වගේ දැන් දාන මේ පැත්තෙන් දානවනේ මේ පැත්තෙන් පයින්නවා. තියාගන්න කට්ටියක් නැහැ. ලාහට ගෙම්බ එකතු කරගන්නත් බෑ. අමුණ මුල්ල කඳු වැටියේ ගින්නක්. ඔබ හිරුප්‍රෝට්ටි සමගින් දෝෂ සහිත වාර විභාග ප්‍රශ්නපත්‍ර පාසල් සිසුන්ට ලබා දීමේ තවත් සිදුවීමක් අද වාර්තා වුණා. ඒ පිළියන්දල අධ්‍යාපන කලාපයෙන්. පිළියන්දල අධ්‍යාපන කලාපයේ 8 සහ 9 ශ්‍රේණිවල සිසුන්ට අද දිනේදී ලබා දීමට නියමිතව තිබුණේ බුද්ධාගම ප්‍රශ්න පත්‍රයයි. ඒ අනුව මෙම විභාග ප්‍රශ්න පත්‍රය බෙදා දුන් පසු එහි දෝෂ රැසක් දක්නට ලැබුණා. මේ එම දෝෂ සිසුවෙකු විසින් සටහන් කරගෙන තිබූ ආකාරයයි. මෙහිදී ඇතැම් වචන මෙන්ම අක්ෂරද දෝෂ සහගතව මුද්‍රණය කර තිබෙනු දක්නට ලැබුණා. ප්‍රශ්න පත්‍ර ටයිප් සෙටින් කරන අය ගොඩාක් කාර්යබහුල අය ඒ ස්ථානයට ගිහිල්ලා අපේ ගුරුපදේශක මහත්මයාගෙන් ඒගොල්ලන්ට හැකි ශක්තියෙන් සම්පූර්ණ සෝදුපත් නිවැරදි කරලා මුද්‍රණය කරන්න කියලා බාර දුන්නා. නමුත් මේ වගේ දෝෂ සහිත ප්‍රශ්න පත්‍රයක් ලැබීම ගැන ඒගොල්ලෝ පුදුම වෙනවා. කිසියම් දෝෂයක් මේ මුද්‍රණ කිරීමේදී සිදු වෙලා ඇතයි කියලා අපි අපේක්ෂා කරනවා. මෙම ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කළ පෞද්ගලික ආයතනයේ සහ සිය අධීක්ෂණ ගුරු උපදේශකවරුන් වෙනුවෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පෙනී සිටියද දෝෂ සහිත වාර විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් ඊයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුකල්ල මහතා පළ කළේ මෙවන් අදහසක්. ඒක ඉතාමත් දැඩි ලෙස පරීක්ෂණයට ලක් යුතු කරුණක්. ඒ ගැන තර්කයක් නැහැ. ජාතික මට්ටමේ ප්‍රශ්නයක් හැටියට බැලිය යුතුයි කියන එකයි මගේ විශ්වාසය. ඉදිරියේදී යාත්‍රා මගින් නීති විරෝධීව තම රටට පැමිණෙන කිසිදු පුද්ගලයෙකුට සරණාගත භාවය ලබා නොදෙන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය කෙවින් රඩ් මහතා පවසනවා. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ එවැනි සරණාගතයන් පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැපුවා නිව්ගිනියාව සමග විශේෂ ගිවිසුමකට එළඹීමෙන් අනතුරුවයි. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය කෙවින් රඩ් මහතා ඊයේ පස්වරුවේ මෙම අවබෝධතා ගිවිසුමට එළඹියේ පැපුවා නිව්ගිනියාවේ අග්‍රාමාත්‍ය පීටර් ඔනීල් මහතා සමගයි. මේ යටතේ යාත්‍රා මගින් ඔස්ට්‍රේලියාවට යාමට තැත් කරන සියලු සරණාගතයින් පැපුවා නිව්ගිනියාව වෙත හරවා යැවීමට නියමිතව තිබෙනවා. මෙතැන් පටන් යාත්‍රාවලින් පැමිණෙන සියලුම සරණාගතයින් පැපුවා නිව්ගිනියාව වෙත යොමු කරනවා. එහිදී පැවැත්වෙන පරීක්ෂණයකින් පසු මොවුන් සැබෑ ලෙසින්ම සරණාගතයින් බවට තහවුරු වූහොත් පමණක් ඔවුන්ට පැපුවා නිව්ගිනියාවේ පදිංචියට අවසර ලබා දෙනවා. සරණාගතයින් නොවන බව සනාථ වූහොත් නැවතත් මොවුන් තමන්ගේ මව් රටට හෝ තුන්වන පාර්ශවකරුවෙකු වන රටකට යොමු කරනවා. හැබැයි මතක තියාගන්න ඒ රට ඔස්ට්‍රේලියාව නම් නෙවෙයි. මේක දැඩි තීරණයක්. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ විරෝධතා පළ කරයි. ඒත් අවසානයේදී මගේ වගකීම වෙන්නේ මගේ රටේ දේශ සීමා ආරක්ෂා කිරීම. මෙම තීරණය ගැනීමට හේතු කිහිපයක් ඉවහල් වූ බවද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැවසුවා. හේතු තුනක් මේ සඳහා ඍජුව බලපෑවා. එක තමයි සංක්‍රමණික ජාවාරම වඩාත් වෘත්තීය මට්ටමින් ක්‍රියාත්මක වීමත් එක්ක ඉදිරියේදී මෙවැනි බෝට්ටු පැමිණීම් ඉහළ යා හැකි බවට බුද්ධ්‍යංශ කළ අනතුරු ඇඟවීම. දෙක තමයි අනවසර සංක්‍රමණිකයින් රැගත් බෝට්ටු රැසක් ආසන්න කාල සීමාවේදී මුහුදුබත් වීම. තුන්වැන්න වෙන්නේ ලෝකයේ මානුෂීය අර්බුද පවතින රටවල් වෙත යන සංක්‍රමණික ජාවාරම්කරුවන් එහි සිටින අයට ඔස්ට්‍රේලියාව පිළිබඳ සිහින ලබා දී සිදු කරන වංචාවන් ඉහළ යාම. මේවා වැළැක්වීම තමයි අපගේ අරමුණ වෙන්නේ.
තමන්ට මරණීය තර්ජන එල්ල වී ඇතැයි දරණීගල ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් අද දරණීගල පොලිසියට පැමිණිල්ලක් කළා. ඒ අතර සිය පුතුන් දෙදෙනා ඝාතනයට ලක් වූ මන්නු නැමැති කාන්තාවද වනවා. ඇය සිය පැමිණිල්ල කර ඇත්තේ වතු අධිකාරී ඝාතනයක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින දරණීගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහගේ ඥාතියෙකු විසින් මෙම තර්ජන එල්ල කර ඇති බවටයි. අක්කර 600කට අධික දරණීගල නූරි වතුයාය ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන්නේ වෝල්ටර්ස් වේ නැමැති සමාගමයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ISO ප්‍රමිති සාතිකය ලබාගත් මෙම සමාගම ඇමරිකාවට තේ අපනයනය කරන මෙරට ප්‍රධානතම සමාගමයි. කෙසේ වෙතත් ප්‍රදේශයේ පාතාල සමාජිකයින් වතුයායේ පරිපාලනය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදුන් බව අදාළ සමාගමේ නිලධාරීන් චෝදනා කරනවා. අපිට ෆැක්ටරියට ඕන දර පිට කාගෙන්වත් අපිට ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. මේ ආධිපත්‍ය පතුරගෙන හිටපු කට්ටියගේ විතරයි දර අපිට ගන්න පුළුවන් කමක් තිබ්බ ෆැක්ටරියට වෙන කවුරුත් ගේන්නෙත් නැහැ. එතකොට එතන අපිට ප්‍රශ්නයක් වුණා අපේ නිෂ්පාදනයේට. අපේ ස්ටේට් එකේ ගොඩක් වත්තේ දළු ගොඩක් පිටය තමයි අල්ලගෙන හිටියේ. එතකොට අපේ දළු ඒ දවස්වල දළු කැඩුනේ දැන් දවස් සතියකට ගත්තොත් 1500ක් වගේ. දැන් අපිට දැන් මේ බලනකොට 150කින් විතර වැඩි වෙලා ගියේ 3000ක් 3500ක් විතර දැන් එනවා. මෙම තත්ත්වය මත වතුයාය පිටම පාඩු ලැබූ අතර ඊට විසඳුමක් ලෙස සමාගම වතුයායේ හිටපු වතු අධිකාරීවරයා මාරු කර යවනු ලබනවා. පසුව නව වතු අධිකාරීවරයා ලෙස පත්වන්නේ නල්ලේ පෙරමුගේ නිහාල් පෙරේරා මහතායි. මැර කණ්ඩායම් වලට එරෙහිව නැගී සිටින ඔහුගේ පළමු උත්සාහය වන්නේ නූරිවත්තේ අනවසරෙන් ඉදිකරන ලද නිවස යලි සිය සමාගමට පවරා ගැනීමයි. මේ ඉදිකර තිබූ දරණීගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ බෑණනුවන් අදාළ නිවසෙන් පිටව යන්නේ එම නිවසේ තිබූ සියලු දෑ ගිනිබත් කරමින්. පසුව ගමපුරා වෙලාගෙන තිබූ පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයට එරෙහි වන වතු අධිකාරී නල්ලිපෙරුම් මහතා අමානුෂික ලෙස කපා කොටා මරා දමනු ලබන්නේ පසුගිය 5 වනදායි. මම මෙතන කොළගමන මෙතනට ආවේ. ඊට පස්සේ දැක්කම මේ කල්සන් කැලි බැනියන් කැලි ඔක්කොම මෙතන තියෙනවා. පස්සෙම අපේ මල්ලි කඩේ ඉන්න 12 මේ වත්ත කඩනවා. ඊට පස්සේ යාට කිව්වම මං ගෝ මේ ලේ වගේ තියෙනවා මෙතන මොකද කියලා. යා ගොන් දන්නේ නැද්ද කියලා ලොකු මාත්‍යා මරලා දාලා මේ කියලා. කල්සන් දෙක අතන දුනා මෙතන ලේ ටික බැනිමක් තුනක්. මෙම ප්‍රදේශයේ සංචාරය කළ හිරු කණ්ඩායම අනාවරණය කරගත්තේ මෙම පාතාල කණ්ඩායම්වල භීෂණය නූරිවත්තට පමණක් සීමා වී නැති බවයි. නූරිවත්ත ගම්මානය පුරා භීෂණය පැතිරූ පුද්ගලයන් ගම්වාසීන්ට ලබා දෙන විධානයන් ඔවුන් නොපිළගතහොත් මෙම ස්ථානයට ඔවුන් රැගෙන ලබනවා. ඒ රැගෙනීමෙන් අනතුරුව ඔවුන් මෙම ස්ථානයේ තිබෙන බාල්කවල එල්ලා පහර දෙන බව ගම්වාසීන් අප සමග ප්‍රකාශ කළා. ඉතින් මේ ප්‍රදේශය පුරා පැතිරී පවතින මේ භීෂණයේ අදුරුසේනවලි තවත් බොහොමයක් පවතිනවා. ඒ සියලු තොරතුරු සමගින් හෙටත් ඔබ හමුවීමට අප සූදානම්. ඉසුරු දයංග සමගින් මම සඳුනාර ෆර්නාන්දු නූරිවත්ත ප්‍රදේශයේ වදකාගාරය තුල සිට. මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ඉදිරිපිට අද පෙරවරුවේ දෙමාපියන් සහ ආදි සිසුන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ දැනට වැඩතහනමකට ලක්ව සිටින විදුහල්පතිවරයා වෙනුවට වෙනත් විදුහල්පතිවරයෙකු පත් නොකරන ලෙසට බල කරමින්. වේල්ස් කුමර විද්‍යාලයේ ඉදිරිපිට අද පෙරවරුවේ උද්ඝෝෂණයේ නිරත වූ එම විද්‍යාලයේ ආදි සිසුන් සහ දෙමව්පියන් ඉල්ලා සිටියේ වැඩතහනමට ලක්ව සිටින විදුහල්පතිවරයාගේ එම පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා යටතේ පාසල පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙසයි. මෙම විද්‍යාලයේ හිටපු විදුහල්පති සම්පත් වේරගොඩ මහතාට එල්ල වූ මූල්‍ය අක්‍රමිකතා චෝදනා හේතුවෙන් මේ වන විට වැඩතහනමකට ලක්ව සිටිනවා. අපේ සම්පත් වේරගොඩ විදුහල්පතිතුමාව බොරු චෝදනා මත දැන් වැඩතහනමකට ලක් කරලා තියෙනවා. දැන් මේගොල්ලොන් අපිට කියපු පොරොන්දු ඔක්කොම කඩ කරලා වෙනින් පාසලක විදුහල්පති කෙනෙක් දැන් මේ පාසලට එවනවා. මේ කාටවත් ඕනාවට එවන මේ රූකඩ අපි බාරගන්නේ නැහැ. පසුගිය 5 වෙනිදාද වේල්ස් කුමර විද්‍යාලයේ දෙමාපියන් සහ ආදි සිසුන් උද්ඝෝෂණයක් පැවැත්වුවේ ගාලු පාරද අවහිර කරමින්. කෙසේ වෙතත් පසුගිය සතියේදී වේල්ස් කුමර විද්‍යාලයට නව විදුහල්පතිවරයෙක් පත් කොට ඒවා තිබුණා. අද පැවති විරෝධතාවයේදී දෙමාපියන් පැවසුවේ පරීක්ෂණ තවමත් පැවැත්වෙන බැවින් එම පරීක්ෂණ අවසන් වන තෙක් විද්‍යාලයට නව විදුහල්පතිවරයෙක් අවශ්‍ය නොවන බවයි. තවත් දේශීය පොත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනා අගෝස්තු 1 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කෙරුණා. ඒ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ නඩුව අද යලි විභාගයට ගත් අවස්ථාවේදී යාපනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අද පැවති ජනහමුවකදී යුද සමයේදී අවතැන් වූවන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම සඳහා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් වූ බව LTT සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයාමාස්ටර් හෙවත් වේලායුධම් දයානිධි මහතා පැවසුවා. පස්සර අමුණමුල්ල කඳුවැටියේ අද පෙරවරුවේ සිට හටගෙන ඇති ගින්නක් හේතුවෙන් අක්කර 200කට අධික භූමි ප්‍රමාණයකට හානි පැමිණ ඇතැයි අප වාර්තාකරු පවසනවා. ගින්න නිවා දැමීම සඳහා මෙතෙක් කිසිවෙකු පැමිණ නැහැ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් පළාතේ රජයේ වෛද්‍ය නිලධාරීන් අද සංකේත වර්ජනයක නිරත වීම හේතුවෙන් මහියංගනය ප්‍රදේශයේ ඇති ග්‍රාමීය රෝහල් 4න් ප්‍රතිකාර කටයුතු මිනිපේ රෝහලේ පමණක් සිදු කෙරුණා. සූරියවැව නගරයේ පවත්වාගෙන ගිය පෞද්ගලික අවන්හලකින් ඊයේ දහවල් ආහාර ලබාගත් ජලනල එලීමේ නිරත වූ කම්කරුවන් පිරිසක් අතරින් 11 දෙනෙකු හදිසියේ රෝගී වීමෙන් සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති අතර බැරගම සහ අම්බලන්තොට රෝහල් වලට තවත් 6 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අදාළ අවන්හල සූරියවැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි ආහාර අලෙවි කිරීම తాවකාලිකව තහනම් කර ඇති බවයි. එප්පාවල මහලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයේ බීජ නිෂ්පාදන ගොවිපළෙහි කොන්ත්‍රාත් පදනම මත සේවය නියුතු කම්කරුවන් පිරිසක් අද දහවල් එම ගොවිපළේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණේ නියමිත දිනට වැටුප් ලබා නොදීම හේතුවෙන්. රට වටා හිරු බිහාර් ප්‍රාන්තයේ පට්නාහි ආහාර විෂවීමෙන් රෝහල් ගත කර සිටි දරුවන් හදිසියේ එම රෝහලෙන් ඉවත් කිරීමට අද රෝහල් බලධාරීන් කටයුතු කළා. ඒ රෝහලේ වායු සමනයකරණ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීමට යාමේදී සිදු වූ වායු කාන්දුවක් හේතුවෙන්. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. බිහාර් ප්‍රාන්තයේ ආහාර විෂවීමකින් රෝහල් ගත කර දරුවන් රැඳී සිටි වාට්ටුවක වායු සමීකරණ යන්ත්‍රයක් පුපුරා ගොස් තිබෙනවා. වාටුවේ රැඳී සිටි දරුවන් වහා ඉන් පිටතට රැගෙන යාමට රෝහල් බලධාරීන් කටයුතු කළේ එම අවස්ථාවේදී. දරුවන්ට ලබා දුන් ආහාරවලට යෙදූ තෙල්වල කෘමිනාශක මිශ්‍රුවේ කෙසේද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැහැ. වෛද්‍යවරුන් සැකපල කරන්නේ මෙම ආහාර සඳහා භාවිත කළ තෙල් පැරණි කෘමිනාශක භාජනවල අසුරා තබන්නට ඇති බවටයි. අඟහරු ලෝකයේ මත ගවේෂණ කටයුතු සිදු කරන කියුරෝසිටි යානයේ නව සොයා ගැනීම අනුව ජීවය සඳහා සුදුසු පරිසරයක් එහි තිබී ඇති බවට සාධක ඇතැයි නාසා ආයතනයේ විද්‍යාඥයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ කියුරෝසිටි යානය මගින් අඟහරු ග්‍රහයාගේ මතු පිටති පාෂාණයක සංයුතිය පරීක්ෂා කිරීමේදී ඒ තුළ ජලය නිර්මාණය වන ඛනිජ ද්‍රව්‍යයන් නැති බවට පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බවයි. කියුරියෝසිටි ව්‍යාපෘතියේ විද්‍යාඥ ජොන් ග්‍රොට්සිංග පවසන්නේ පානීය ජලය අඟහරු ග්‍රහයාගේ තිබී ඇති බවයි. ලොව වටා හිරු. Hero Sports Corner. නායකයෙකු ලෙස මෙන්ම පිතිකරුවෙකු ලෙසත් සාර්ථක වීමේ අභියෝගය Taman හමුවේ ඇති බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු එක්දින තරඟයට පෙර පැවැත්වුණු මාධ්‍ය හමුවට එක්වෙමින්. Proteas in Sri Lanka. දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව මෙරටදී එක්දින තරඟාවලියකට එක්වන්නේ වසර 9කට පසුවයි. ඔවුන් මෙම සංචාරයේදී එක්දින තරඟ 5කට සහ පන්දුවාර 20 තරඟ 3කට සහභාගී වීමට නියමිතයි. කොදෙව් තුන්කොන් එක්දින තරඟාවලියේදී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට මේ තරඟාවලියේ පළමු තරඟ දෙක අහිමි වෙනවා. ඒ අනුව හෙට තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන 23 හැවිරිදි දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාවේ ලාබාලතම එක්දින නායකයා ලෙසින් ඉතිහාසයට එක්වනු ඇති. හොඳක් මහන්සියෙන් තමයි මෙතෙන්ට මම ආවේ. මම ගමේ ඉඳන් ඇවිල්ලා ක්‍රීඩා කරේ. නායකයෙක් විදියට මම බලාපොරොත්තු වෙන්නේ මගේ රටට කොහොමද මම ජයග්‍රහණය ගෙනල්ලා දෙන්නේ කියලා. දකුණු අප්‍රිකාව කියන්නේ හුඟක් හොඳට ශ්‍රී ලංකන කණ්ඩායමක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා කණ්ඩායමක් විදියට හොඳ ආරම්භයක් අරගෙන තරඟාවලියේ ඉදිරියට යන්න. චැම්පියන්ස් කුසලාන එක්දින තරඟාවලියේදී ආබාධයකට ලක්වුණු ටියන් ගිලිෂාන් හෙට දිනේදී කණ්ඩායමට එක්වනු ඇති බව චන්දිමාල් මෙහිදී සඳහන් කළා. දිලිෂාන් මෙන්ම සුළු ආබාධයකට ලක්ව සිටි ලහිරු තිරිමාන්නද අද උදෑසන පුහුණු සැසියට එක්ව සිටියේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. හෙට තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳවත් චන්දිමාල් මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. හුඟක් ලොකු අවස්ථාවක් තියෙනවා ජෙහාන් මුබාරක්ට ඇන්ජලෝ පෙරේරටයි හෙට දිනේත් ඇවිල්ලා තනනිල්ල පරීක්ෂා කරන්න තියෙන අනතුරු අපිට තීරණය කරන්න වෙනවා කවුද ප්ලේ කරන්නේ කවුද ප්ලේ කරන්නේ නැත්තේ කියලා. නායකත්වයේ අමතර වගකීමක් බාර වූ චන්දිමාල්ට පසුගිය කාලේ පිතිකරුවෙකු ලෙස සැලකිය යුතු යමක් කරන්නට හැකි වුණේ නැහැ. මම පිළිගන්නවා මම පිතිකරුවෙක් විදියට අන්තිම සංචාර දෙකේ අසාර්ථක වුණා කියලා. මම හිතන්නේ මට දැන් නැති වෙන දෙයක් නෑ. පිතිකරුවෙක් විදියට නායකයෙක් විදියට මට මෙතනින් උඩට එන එක විතරයි මට දැන් කරන්න තියෙන්නේ. මම හොඳ ක්‍රීඩකයෙක් නම් මම දැනගන්න ඕනේ එතනින් කොහොමද උඩට එන්නේ කියලා. දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර මෙරටදී එක්දින තරඟ 11ක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව ඉන් තරඟ 9ක් ජයගෙන ඇති අතර දකුණු අප්‍රිකාව ජයගෙන ඇත්තේ එක් තරඟයක් පමණයි.
ඔවුන්ට වසර 20කින් ශ්‍රී ලංකාව මෙරටදී පරාජය කිරීමට හැකි වී නැහැ. අද පැවති මාධ්‍ය හමුවෙන් අනතුරුව එක්දින තරඟාවලියේ ජයග්‍රාහකයින්ට පිරිනැමෙන කුසලානයේ එළිදැක්වීම සිදු කෙරුණේ ඇන්ජලෝ මැතිව්ස්ගේ සහ දකුණු අප්‍රිකානු එක්දින නායක AB ඩිවිලියර්ස්ගේ සහභාගීත්වයෙන්. ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසය යලි රඟ දැක්වීමේ අරමුණ ඇතිවත් දකුණු අප්‍රිකාව ඉතිහාසය වෙනස් කිරීමේ අරමුණ ඇතිවත් හෙට සවස 2:30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇති. ප්‍රංශ පාපදිස්ස වාරියේ 18 වන අදියරේ තොරතුරු ඔබට කියන්නටයි අපේ මේ සූදානම. ප්‍රංශ සවාරියේ 18 වන අදියර ඊයේ පැවැත්වුණා. කිලෝමීටර 172.5 දුරකින් යුක්ත වුණු මේ අදියර ජයගත්තේ ප්‍රංශයේ ක්‍රිස්ටෝපර් රිබ්ලන්. අදියර අවසන් කරන්නට ඔහුට පැය 4යි විනාඩි 51යි තත්පර 32ක කාලයක් ගත වුණා. ශත සංවත්සර ප්‍රංශ පාපදිස්ස වාරියේ ප්‍රංශ ජාතිකයෙක් ජයගත් පළමු අදියර මෙයයි. ඇමරිකාවේ TJ වෑන්ගාඩන් 18 වන අදියරේ දෙවන ස්ථානය දිනාගත්තා. තුන්වන ස්ථානය හිමි වුණේ ඉතාලියේ මොරිනෝ මොසර්ට. ප්‍රංශ පාපදිස්ස වාරියේ අදියර 18ක් අවසන් වන විට ශූරතා ලකුණු ස්ථානයේ තවමත් පෙරමුණේ පසුවන්නේ මහා බ්‍රිතාන්‍යයේ ක්‍රිස් ප්‍රූමේ. අදියර 18 අවසන් කරන්නට ඔහු වැය කර ඇති කාලය පැය 71යි විනාඩි 2යි තත්පර 19ක්. ප්‍රූමේ ශූරතා ලකුණු ස්ථානයේ දෙවන ස්ථානයේ පසුවන ස්පාඤ්ඤයේ ඇල්බර්ටෝ කොන්ටාඩෝට වඩා විනාඩි 5යි තත්පර 11ක වාසියක් අතතිව සිටිනවා. කිලෝමීටර 204.5 දුරකින් යුක්ත වන ප්‍රංශ පාපදිස්ස වාරියේ 19 වන අදියර අද පැවැත්වෙනවා. Hero Sports Corner. සමගින් හිරු ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලි හමු වීම හෙට රාත්‍රී 7 අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. සුබ රාත්‍රියක්.